forward dating ගේ මොකද්ද සංඛ්‍යාංක පරිගණකය සංඛ්‍යාංක පරිගණකය කියන එක තමයි forward dating right මතකද Harvard Mark 1 කියන එක තමයි එයාගේ පරිගණකය සංඛ්‍යාංක පරිගණකයේ හැටියට ප්‍රථම සංඛ්‍යාංක පරිගණකයේ හැටියට ඕක හඳුන්වන්නේ forward dating ගේ Mark 1 කියන එක. හරි? හොඳයි. පහත ප්‍රකාශයන් සැලකිල්ලට ගන්න. සකසනයන් නිපදවීමට භාවිතා කරන නිර්මිත ක්‍රමවේදය RISC සහ CISC ලෙස කියලා තියෙන්න ඕන දැක්විය හැක. මම හිතන්නේ මේක දීලා නැහැ ඔයාලට මේක මම කියන්නම්. CISC ක්‍රමවේදයට අනුව බොහෝ පෞද්ගලික පරිගණකවල සකසන නිර්මාණය කර පවතී. RISC ජංගම දුරකථන සඳහා බහුලව භාවිතා කරනු ලැබේ. right? මේකට පැහැදිලි කිරීමක් ලියා ගන්න. හරි? CISC RISC. හරි? අපි මෙහෙම ලියාගමු. CISC මේකේ සිංහල තේරුමක් නැන්නේ complex instruction set computer සමහර අවස්ථාවල තියෙන computing කියලා තියෙනවා computing මේ හරිය පේන්නේ නැහැ නේ CISC කියන්නේ තාක්ෂණයක් ඇත්තටම එච්චර ලොකුවට කතා කරන දෙයක් නෙමෙයි මේක ඇත්තටම එතකොට CISC සහ RISC හැටියට සකසනයන් නිර්මාණය වෙනවා right එතකොට CISC කියන්නේ complex instruction set computer හෝ computing කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔය දෙකෙන් එකක් මේකෙන් වෙන කාර්ය පොඩ්ඩක් ලියා ගන්න CISC කියන එකෙන් සංකීර්ණ ලෙස උපදෙස් විධානයන් ක්‍රියාත්මක කළ හැකි තාක්ෂණයකි complex instruction කියන්නේ එකයි සාමාන්‍යයෙන් වර්තමානයේ පරිගණකවල භාවිතා වෙන්නේ මෙන්න මේ ආකාරය right එතකොට අතීතයේ භාවිත ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිගණකවල තරම් කාර්ය ප්‍රමාණයක් අතීතයේදී සිද්ධ වුණේ නැහැ මේ වගේ විශාල කාර්ය ප්‍රමාණයක් සිද්ධ වුණේ නැහැ එතකොට ගොඩක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම atom කියලා processor එකක් තියෙනවා right මේක ගොඩක් වෙලාවට දැන් නැතත් ගොඩක් වෙලාවට palm top කියලා අර පරිගණක චූටි පරිගණකයක් ඔයාලා දැකලා තියෙන ලැප්ටොප් එකට වඩා පොඩ්ඩක් පොඩි එකක් right
එතකොට මේ වගේ ඇටම් ප්‍රොසෙස් ගොඩක් කලාවට දකින්න ලැබුණේ එන්නේ ඒ වගේ RISC ආකාරයට සකස් කරපු සකසනයන් හැටියට. එතකොට මේ වගේ උපදෙස් එච්චරම විශාල ප්‍රමාණයක් එකවර සකස් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් CISC ආකාරය ගත්තොත් එහෙම ඒක දියුණු වෙලා කලිමුත් මේ CISC කින් තාක්ෂණය තිබුණා. නමුත් CISC තාක්ෂණය අද ඉතාමත් දියුණු තත්ත්වයට පත් වෙලා වර්තමානයේ සෑම සකසනයක් සඳහා භාවිතා වෙන්නේ මෙන්න මේ CISC කියන තාක්ෂණය. right? එතකොට මේ RISC කියන තාක්ෂණය ගත්තොත් එහෙම ඒකෙදි ගොඩක් වෙලාවට බොහෝ විට අඩු මතක සැකසුම් හැකියාවක් තියෙන කුඩා ප්‍රමාණයේ යම් යම් උපාංගයන් සඳහා තමයි භාවිතා කරන්නේ. සමහර ගත්තොත් ජංගම දුරකථන වගේ දේවල් ඔන්න ඒ වගේ තියෙන process ගොඩක් වෙලාවට ගත්තොත් මේ RISC ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. හරි. මේකට ලියා ගන්න වර්තමානයේ CISC එකට ලියා ගන්න වර්තමානයේ පරිගණක සකසනයන්ගේ වර්තමානයේ පරිගණක සකසනයන්ගේ භාවිතා වන තාක්ෂණයයි. right. RISC ගැන ලියමු. මේවා ගැන විශේෂ ලොකු දෙයක් කියන්න නැහැ. මේක කියන්නේ reduce instruction. reduce instruction set computing නැත්නම් computer කියන එක right ඒකට ලියා ගන්න උපදෙස් සීමා කර තනි සකසනයක් හරහා ලබා දීමේ තාක්ෂණයයි. කුඩා සැකසුම් උපාංග සඳහා භාවිතා වේ. එතකොට මේක ගොඩක් වෙලාවට තනි සකසනයක් තමයි විශේෂයෙන්ම දකින්න ලැබුණේ. තනි සකසනයක්. එතකොට මුල් කාලේ පරිගණක ගත්තොත් එහෙම අපි හිතමු ඔය ගොඩක් වෙලාවට IBM පරිගණක වගේ ගත්තොත් එහෙම මුල් කාලේ තිබුණු and ඒ වගේ මේ තාක්ෂණي භාවිතා වුණා. ලැප්ටොප් වල සමහර ඔය දැන් ගොඩක් වෙලාවට මේ palm top වගේ පරිගණක එච්චර භාවිතයක් නැහැ. නමුත් ඔන්න ඒ වගේ භාවිතා වුණා. ඊටාම අඩු සකසන හැකියාවක් තමයි තියෙන්නේ. ඉතින් වේගය ඊටාමත් අඩුයි. එතකොට මෙන්න තරමක් පැරණි ජංගම දුරකථන වලත් භාවිතා වුණා. නමුත් මෑතක දැන් අවුරුදු කීපයකට අවුරුදු 7-8කට වගේ පස්සේ එන හැම පරිගණකයකම CISC ආකාරයේ ෆෝන් එකම CISC ආකාරය තමයි භාවිතා වෙන්නේ. ඒකට මේ වගේ සකසනයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. අර කෝ ගාන වැඩි ඔක්ටාකෝ ෆෝකෝ ඔය විදිහට තියෙන ගොඩක් වෙලාවට සකසනයන් ෆෝන් වල බලන්න තියෙන සකසනය right කෝ ගාන වැඩි මේකේ 4 8 16 right ඔන්න ඔය විදිය තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට එක කෝ එකක් තමයි තියෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි තාක්ෂණයන් දෙක ඔක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේක දැන් වැඩිපුර භාවිතා වෙන්නේ නැහැ.
CIC ආකාර complex instruction set කියන විදිය තමයි භාවිතා වෙන්නේ. හරි. උත්තර තමයි ඔබට කියන්න තියෙන්නේ. අපි ගත්තොත් එහෙම බලන්න සකසන්නේ කවුද? ටයිනි? තුනම හරි නේද? සකසනයන් නිපදවීමට භාවිතා කරන නිර්මිත ක්‍රමවේද ලෙස RIC සහ CIC දැක්විය හැකිය. ඔව් RIC CIC දෙකම දක්වන්න පුළුවන්. සකසයන් නිර්මිත ක්‍රමවේද හැටියට. CISC SC කියන එක SE වෙట్లా තියෙන SC කියන එක වෙන්න ඕන. right voice typing වල තියෙන ප්‍රශ්නයක්. right CISC C right හැමතැනම C වෙන්න ඕන. ක්‍රමවේද අනුව බොහෝ පෞද්ගලික පරිගණකවල සකසන නිර්මාණය කර පවතී. RIC ජංගම දුරකථන වල සඳහා බහුලව භාවිතා කරනු ලැබී කියලා තියෙනවා. නමුත් ඔව් දැන් මේකේ උත්තර ගත්තොත් එහෙම කුඩා ජංගම කුඩා සැකසුම් උපාංග ටැබ් වගේ දේවල් වල තමයි භාවිතා වුනේ. නමුත් වර්තමානයේ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඔය දැන් අපි භාවිතා කරන Oppo Samsung ඔය වගේ ගත්තොත් දැන් තියෙන වගේ මෙන්න මේ CIC තාක්ෂණය තමයි සකසනයන් සඳහා භාවිතා වෙන්නේ. ඒකට ෆෝන් එකක සකසනයක් තියෙනවා කියන එක ඔයාලා දන්නවා ඇති. right හැබැයි මුල් කාලවල ඔය ගත්තොත් එහෙම ටැබ් යන්ත්‍ර එහෙම ගොඩක් ඉස්සර දැන් අවුරුදු 2008 7 වගේ කාලවල තිබුණේ වගේ 8 9 10 වගේ ඔන්න ඔය කාලවල තිබුණේ වගේ මෙන්න මේ RIC කියන ක්‍රමය තමයි භාවිතා වුනේ. නමුත් මේකේ මේ ප්‍රශ්නේ තියෙනවා ජංගම දුරකථන සඳහා බහුලව භාවිතා කරනු ලැබේ කියලා. ඒකට ඒ උත්තරය හරි කියන්න පුළුවන්. මොකද භාවිතා වෙනවා කුඩා උපාංගයන්ගේ නිසා. නමුත් වර්තමානයේ භාවිතා වෙන්නේ මෙන්න මේ තාක්ෂණයේ අර කෝස් ගාන වැඩි ඒවා. දැන් ෆෝන් එකක් ගත්තොත් ඔක්ටකෝ ක්වාඩ්කෝ ඔය වගේ සකසනයන් තමයි දක්ින්න ලැබෙන්නේ. ඒක නිසා කම්ප්ලෙක්ස් ඉන්ස්ට්‍රක්ෂන් ආකාරයට තමයි ඒකයි ගොඩක් වෙලාවට දැන් ෆෝන් හොඳ ස්පීඩ් එක වැඩ කිරීම තියෙන්නේ. නමුත් අතීතයේ ගත්තාම ගොඩක් ඔය 2009 10 වගේ ටැබ් යන්ත්‍රයක් එහෙම අරන් බලන්න ෆෝන් එකක් අරන් බලන්න සෑහෙන හැමින් තමයි වැඩ කරේ. හරි එතකොට උත්තර වෙන්නේ තුනම හරි කියන එක තමයි. එතකොට මේක අර සාමාන්‍ය මතක තියාගන්න කුඩා උපාංගයන් සඳහා මේක භාවිත කරනවා ටිකක් පරණ ක්‍රමයක් අතීතයේ භාවිත වෙච්ච එක. මේක කම්ප්ලෙක්ස් ඉන්ස්ට්‍රක්ෂන් විදිහට දැන් පරිගණකවල භාවිත වෙන්නේ අලුත් ෆෝන් වලත් මේ විදිහ තමයි භාවිත වෙන්නේ. මේකේ සංකීර්ණ ලෙස සැකසුම් කටයුතු සිදු කරන්න පුළුවන්. මේකෙදි සාමාන්‍යයෙන් මන්දගාමීව තමයි සැකසුම් කටයුතු සිදු වෙන්නේ. සීමා කරලා තමයි සකසන වෙත ලබා දීම සිදු කරන්නේ සැකසුම් කටයුතු සඳහා. හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හරි එතකොට ඒක මතක තියාගන්න මම නෝට් එකක් දීලත් නැහැ ඔකට. හරි එතකොට තුනම නිවැරදි කියන එක තමයි කියන්න පුළුවන්. අපි යමු ඊළඟ එක 25 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඔව් CMOS ROM එකෙහි ගබඩා කර ඇති කට්ටල්ලංග settings කියන එක තමයි ඔය සිංහලට පරිවර්තනය කරලා කට්ටල්ලංග කියලා තියෙන්නේ. පහත දක්වා ඇත. ඒ අතුරින් නිවැරදි නොවන කරුණ තෝරන්න. නිවැරදි නොවන කරුණ. පරිගණකයක් පණ ගැන්වීමේදී මෙහෙයුම් පද්ධතිය ලබාගත යුතු ස්ථානය. හරි? boot sequence එක කියන්නේ අපි කියනවා මේ විදිහට. අපිට තියෙන්න පුළුවන් Windows 7 right? Windows 10 තව හිතමු අපි Ubuntu හරි දැන් මේ ඔයාලා දන්නවද ළමයි මේ Ubuntu කියන්නේ මොකක්ද කියලා? දන්නවද? ඔව් සර්. මොකක්ද කවුද සදෙමවා? ඔව් කිව්වම කරදරයිනේ. මොකක්ද Ubuntu කියන්නේ? අර ෆ්‍රී දෙන මෙහෙයුම් පද්ධතියක්. ඔව් මේක මේ ඇවිල්ලා මොනවද? Linux operating system වලට අයිති වෙන්නේ. ෆ්‍රී කියන්නේ Linux කියන ඒවා ඇත්තටම හැම එකම ෆ්‍රී නෑ. දැන් Red Hat
Red Hat Enterprises වගේ ඒවා Red Hat කියන්නේ Linux වල තියෙන එකක් right මේක Linux එකක් එතකොට නමුත් මේක නොමිලේ ලබා දෙන්න Red Hat කියන එකේ සාමාන්‍ය version එක Red Hat server කියන එක ලබා දුන්නත් enterprise කියන එක මුදල් දීලා ගන්න ඕන. ඉතින් සමහර Linux වලත් අපිට 100% නිදහස් මෘදුකාංග කියලා හඳුන්වන්න බෑ. නමුත් Ubuntu, Fedora, Kubuntu කියලා තියෙනවා. right තව ගොඩක් ඒවා තියෙනවා මට සමහර ඒවා මම මතකත් නැහැ. ඔහොම කීපයක් තමයි මතක තියෙන්නේ. මේවා තමයි ප්‍රධාන වශයෙන් Ubuntu තමයි ප්‍රධාන වශයෙන් ඔය ලැප්ටොප් වල එහෙම ගොඩක් වෙලාවට එනවා. ෆ්‍රී එකක් නිසා දාලා එවනවා. එතකොට අපිට කැමති එකක් ඊට පස්සේ දාගන්න පුළුවන්. right එතකොට මෙන්න මෙහෙම ගත්තොත් අපි මේ තුන ගමු. right මෙන්න මේ OS 3 පරිගණකයක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මේ අපි සාමාන්‍ය දැන් dual OS කියන එක දන්නවද? දැන් operating system දෙක තුනක් පරිගණකයක දාන්න පුළුවන් ආකාර කෙනෙක් ඔයාලා අහලා තියෙනවද නිකන්? නැද්ද? ඔව් සර්. හරි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පරිගණකයක අපිට පුළුවන් එක මෙහෙයුම් පද්ධතියක් නෙමෙයි. මෙහෙයුම් පද්ධති දෙකක් තුනක් හතරක් හෝ කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. අපි ඒක සාමාන්‍යයෙන් 25ක් දාන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් දෙකක් හෝ තුනක් අපි යොදන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට dual OS කියලා operating system දෙකක් තමයි යොදන්නේ. operating system දෙකක් තිබුණොත් මොනවද තියෙන්න පුළුවන් වාසි? මේක නිකන් මම ඔයාලගෙන් අහන්නේ නිකන් සාමාන්‍ය දෙයක් හැටියට. මොකද්ද operating system දෙකක් තිබුණොත් තියෙන්න පුළුවන් වාසි එක පරිගණකයක? නිකන් හිතන්නේ මොනවද? Tiny. නැද්ද උත්තරයක් එන්නේ? දැන් හිතන්න Tinyට නැද්ද උත්තරයක්? දෙකෙන්ම වැඩ ගන්න පුළුවන්නේ. ඔව් දෙකේම එකවර වැඩ කරන්න බෑ. දෙකේම එකවර වැඩ කරන්න බෑ. එක OS එකක් එකවරකට ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔයාලා හිතන්න මෙන්න මේ Windows 7 එකයි Windows 10 එකයි තිබුණා කියලා. හදිසි අපි Windows අපි නිතරම වැඩ කරන්නේ Windows 10 වල කියලා හිතමු. right? හැබැයි හදිසියෙන් Windows 10 වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. මොකක් හරි එකකින් OS එක අර boot වෙනවා කියලා කියන්නේ. ඒ boot වෙන එක නැති වෙන්න පුළුවන්. එතකොට පුළුවන් අපිට Windows 7 එකෙන් boot කරලා කම්පියුටර් එක හදිසි මොනවාරි ෆයිල් එකක් බලා ගන්න නැත්නම් හදිසි වැඩක් කරන්න තියෙනවා අපිට Windows 10 නැවත ඉන්ස්ටෝල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ටිකක් කාලයක් යනවනේ. ඒ කියන්නේ කාලයක් කියන්නේ පැය කිහිපයක් යනවා නැවත OS එක රිපෙයාර් කරගන්න හෝ අලුතෙන් OS එක සමහරවිට දාන්න වෙයි. ඒ වගේ දෙයකදී. ඒ වගේම Windows 10 තියෙද්දි C එකේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම දැන් C එක ෆොමැට් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. දැන් අර ප්‍රායෝගික සැසියේදී මම ඒවා පෙන්නන්නම්. ඒවා අවශ්‍ය වෙන ඒවා දැන් ගත්තොත් එහෙම කවුරු හරි ෆොමැට් කරලා Windows ෆොමැට් කරන එකක් දැකලා හරි කරලා හරි තියෙනවද? දැකලා හරි තියෙනවද? නෑ සර්. නැද්ද? සද්දේ මට කම්පියුටර් එක හම්බුණානේ. මොකද කරේ? ෆොමැට් කරලා ඒ දැම්මේ නැද්ද? නෑ සර් දාලා එව්වේ. දාලා දෙව්වේ. හරි. Windows මොනවද තියෙන්නේ 10ද? ඔව් සර් 10. ඒ කියන්නේ අර ලයිසන් version එකක් එහෙම කියන එක දන්නවද ඔයාලා? ලයිසන් ලයිසන් එකක් තමයි දැම්මේ. එහෙනම් වටිනවා. හැබැයි ෆොමැට් කරලා ලයිසන් එක නැති කරගන්න එපා. ලයිසන් කී එකක් තියෙනවද අතේ? ඔව් සර්. එහෙනම් හරි. එහෙනම් කී එක තියෙනවනම් නැවත ෆොමැට් කරලා ඔයාලට දාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලයිසන් ඒවා තියෙනවා කී එක නැහැ. ඒකට අර රිකවරි ඩිස්ක් එකක් කියලා තියෙන්නේ. නමුත් රිකවරි ඩිස්ක් එකකින් ගොඩක් වෙලාවට අමාරුයි. නැවත රිකවරි එක ගන්න ගොඩක් වෙලාවට. හරි. එහෙම ප්‍රශ්න තියෙනවා. Windows 10 අර වගේ හදිසියේ මේ වුණත් අපිට පුළුවන් Windows 7 වලින් අපිට කම්පියුටරේ බූට් කරලා මෙන්න මේ Windows 10 ඇතුලේ අපි හිතමු C කියන එකේ C desktop කියලා හිතමු.
මේ ඩෙස්ක්ටොප් ඇතුළේ තියෙන දත්ත ගන්න බෑ Windows ගොඩක් වෙලාට අපි අර ඩෙස්ක්ටොප් එකේනේ දත්ත ගබඩා කරන්නේ ලේසියට නේ. එතකොට Windows 10 වලින් අපිට ලෝඩ් කරගන්න බැරි වුණොත් මේ ඩෙස්ක්ටොප් වල තියෙන දත්ත ගන්න බැරි වෙනවා. ගන්න පුළුවන් වෙන හાર્ඩ් එක ගලවලා වෙන ලැප්ටොප් එකකට හෝ ඩෙස්ක්ටොප් එකකට ප්ලග් කරලා ඔය වගේ තමයි ගන්න වෙන්නේ. නැතුව මේක අමාරුයි. right? එතකොට හැබැයි Windows 7 ලෝඩ් කරලා මේ Windows 10 ඇතුළේ තියෙන ඩෙස්ක්ටොප් එකේ තියෙන දත්ත ගන්න පුළුවන්. ඉතින් අර ඩුවල් OS එක තියෙන වටිනාකම තමයි ඒක. එතකොට boot sequence කියන එක මම මේ කතා කරගෙන හිටියේ දැන් මේකේ පළවෙනියට ඒ කියන්නේ අපි හිතමු හැම වෙලේම වැඩ කරන්නේ Windows 10 වල අපි අවශ්‍යතාවය නිසා මෙන්න මේක මම මෙහෙම දාන්නම්කෝ 710 කියලා. එතකොට මේක තමයි පළවෙනි sequence එක. මේක දෙවෙනි එක. මේක තුන්වෙනි එක. right ඔන්න විදිහට boot වෙන ආකාරයේ boot loader එකේ sequence එකක් අපිට දක්වන්න පුළුවන්. හරි. එතකොට හැම වෙලේම boot වෙන්නේ Windows 10 වලින්. නමුත් අපිට මෙන්න මේකට යන්න පුළුවන් boot sequence එක 2යි හෝ මොන හරි අංකයක් දීලා තිබුණොත් එහෙම නැත්නම් Windows 7 හරි මොකක් හරි නම දීලා තිබුණොත් ඒ නම යොදා ගන්න පුළුවන්. නැත්නම් Ubuntu හරි මොන හරි ඔය වගේ නමක් හෝ නැත්නම් අර sequence number එකෙන් යන්නත් පුළුවන්. හරි. පරිගණකයන් පණ ගැන්වීමේදී මෙහෙයුම් පද්ධතිය ලබාගත යුතු ස්ථානය boot sequence. හරි. එතකොට මෙන්න මේක C එකේ යම් තැනක තමයි ගබඩා කරලා තියෙන්නේ. C එකේ යම් තැනක. C එකේ යම් තැනක. අන්නේ තැන හොයාගන්නේ boot loader එකේ. මේක මම හිතන්නේ තේරෙන්නේ නැහැ නේද? boot loader කියලා එකක් තියෙනවා. right? ඒක කරනකොටම තමයි පෙන්වන්න වෙන්නේ boot loader එක කියන්නේ මොකද්ද? ඒක කොහොමද sequence එක අපිට වෙනස් කරන්න පුළුවන්. හරි? එතකොට ඔන්නෝම boot loader එක යොදාගෙන. එතකොට boot loader එකෙන් තමයි මෙහෙයුම් පද්ධතිය තියෙන තැන අපිට මොකද්ද කියලා හොයලා දෙන්නේ. හරි? පරිගණකයක් පණ ගැන්වීමේදී මෙහෙයුම් පද්ධතිය ලබාගත යුතු ස්ථාන. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය කොතන තියෙන්නේ කියන එක හොයලා දෙන්නේ මොකද්ද CMOS එකේ තියෙන settings වලින් කියලා කියනවා. right? සර් මේ එතකොට මේ OS දෙකක් දාලා තියෙනකොට දැන් මොකක් හරි C folder එකේ අපිට තියෙන දයක් ඕන නම් එක OS එක වැඩ කරන්නේ නැති වෙලාවට අනිත් එකෙන් ගිහින් ගන්න පුළුවන්ද? එතකොට ඒ කියන්නේ එකම දේවල්ද දෙකේම සේව් වෙලා තියෙන්නේ? නෑ අපිට දැන් මේකෙන් ගියත් එතකොට මෙහෙමයි. දැන් ඔයාලා හිතන්න ඔයාගේ කම්පියුටරේ C drive කියන එක දන්නවනේ. right? C drive, D drive, right? D එක තියෙනවා. E කියලා තියෙනවා කියලා හිතන්න. right? මේක පේනවනේ. හරි. එතකොට අපි C වලට දෙකක් දාන්න බෑ. එක drive එකකට. මේ තියෙන drive එකක්. මේ තියෙන drive එකක්, මේ තියෙන drive එකක්. හරි? මේ එක drive එකකට OS දෙකක් දාන්න බෑ. මෙහෙම දෙකක් දාන්න බෑ. ඒක වැරදි. right? එකට එකයි පුළුවන්. එතකොට මේකට තමයි අනිත් එක දාන්න වෙන්නේ. තුනක් දානවා නම් drive තුනටම දාන්න වෙනවා. right? එතකොට මෙහෙම දාද්දි අපි හිතමු my computer ගියපුවාම මේ CDE ඔක්කොම පෙන්නනවා. right? CDE ඔක්කොම පෙන්නනවා. එතකොට අපිට පුළුවන් ඒකෙන් අපි දන්නවනම් අපිට මේක හොයාගන්න තියෙන හොඳම වැඩේ තමයි Windows 10 වල Windows කියන folder එකේ තියෙනවා. එතකොට ඒ අපි භාවිතා කරන එක C හැටියට තමයි පෙන්වන්නේ සාමාන්‍යයෙන්. තේරුණාද? C හැටියට පෙන්වනවා. එතකොට අපි අනිත් එක D කියන එකට ගියොත් එහෙම ඒක සමහරට දැන් මෙතන C කියලා හිතුවොත් එහෙම මේක සමහරලාට boot sequence එකේදී වෙනස් වෙනවා දෙන විදිය අනුව මෙතන C කියන එක Windows 10 ඉඳන් C බැලුවොත් එහෙම C එක සමහරට මෙන්න මේ D එකට ආදේශ වෙලා C කියලා පේන්න පුළුවන්. ඒ කියන්නේ D එක තියෙන්න පුළුවන් Windows 10 වල. දාලා තියෙන Windows 10. මේකේ Windows 7. මේකේ Ubuntu. right? ඔය විදිහට තියෙන්න පුළුවන්. හැබැයි Windows 10 වල ඉඳන් අපි නිකන් බැලුවොත් එහෙම C කියලා පෙන්නේ මේ D එක. right? එතකොට අනිත් drive එක අපිට access කරන්න පුළුවන් D හැටියට. එතකොට ඔය විදිහට ඕනම තැනකට ගමන් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඇයි එහෙම ප්‍රශ්නයක් වුණාද සදෙමට? නෑ සර් කියද්දි නිකන් මතක් වෙලා ඇහුවේ. නෑ මටත් ඩුවල් එකක් නෙමෙයි මේ තියෙන්නේ. වෙන කම්පියුටර් එකක් තියෙනවා. එතකොට ඒකේ ඉඳගෙන අපිට පුළුවන්. හැබැයි මෙතෙන්දි එකක් කියන්න ඕන. මොකද්ද? Ubuntu පේන්නේ නෑ අපිට. තේරුණා නේද?
Windows පේනවා. මොකද මේකේ අර මම කිව්වා මතකද දවසක් partition කිව්වා NTFS කියලා partition වර්ගයක් මතකද කිව්වා partition කරනකොට new technology මතක නැහැ නේ. මං හිතන්නේ ළමයි ඔක්කොටම වඩා හොඳයි මොකද්ද මේ පරණ ටියුට් ටික අරගෙන ඕවා හොඳට බැලුවා නම් හොඳයි. right? එතකොට NTFS ආකාරයට තමයි Windows වල partition ආකාරයේ එහෙම නැත්නම් boot කරන format එක තියෙන්නේ. right? දැන් Ubuntu ගත්තාම EST කියලා එකක් තියෙනවා. ext304 right? එතකොට මේ ext3 ආකාරයේ Windows වලට detect වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ file format එක Windows වලින් කියවන්න හැකියාවක් නැහැ. හැබැයි නමුත් Ubuntu වලට පුළුවන් Windows NTFS ආකාරයේ කියවන්න. right? මේක මම කියන එක තේරුමක් නැතුව ඇති තේරෙන්නේ නැතුව ඇති. right? Windows 7 10 දෙකම NTFS නිසා ඒ දෙක අතර තියෙන තොරතුරු හෝමාරු කරගන්න ඒ කියන්නේ ඒවයි තියෙන එකකින් අනිත් එක බලන්න ඕන ඒව කරන්න පුළුවන්. නමුත් Fedoraත් එක්ක ඒ වැඩේ කරන්න බෑ. Windows ඉඳන් Fedora තියෙන drive එක බලා ගන්න බෑ. ඒ කියන්නේ මේ E කියන එක අපිට පේන්නේ නැහැ. මේකේ Ubuntu තිබුණොත් අපි මේ C වල ඉඳන් E කියන එක බලන්න බෑ. ඒකට දත්ත පේන්නේ නැහැ. නමුත් හැබැයි අපි E හිටියොත් මේ දෙකත් පේනවා. මොකද Ubuntu මේ Linux වලට පුළුවන් NTFS ආකාරයේ file partition file format එක කියවීමේ හැකියාවක් තියෙනවා. තේරුණාද? එතකොට හොඳම වැඩේ තමයි Windows එක්කයි Linux එක්කයි machine එක දාගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ. එතකොට හදිසියේ Windows බැරි වුණොත් Linux එකෙන් ලොග් වෙලා අපිට පුළුවන් මේ Windows එකේ තියෙන දත්ත ලබා ගැනීම සිද්ධ කරන්න. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මේක වෙනම drive එකක් හැටියට පේනවා. එතකොට ඒකේ දත්ත ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ C කියන එකේ user කියලා එකක් ඇති. ඒ user ඇතුළට ගියපුවාම සදෙව්ම හරි මොකක් හරි නමකින් ඇති. ඒ නම ඇතුලේ desktop කියලා තියෙනවා. අන්න එකෙන් යන්න පුළුවන්. හරිද? හොඳයි. ඊට පස්සේ CMOS වල settings වල දක්වා ඇත්තේ මොනවද? දෘಢතැටියේ ධාරිතාවය. right? දිනය සහ වේලාව. රහස්‍ය පද. දැන් අර CMOS කියන අපි අර settings කියන එක ඔයාලා දැකලා තියෙනවද? මෙන්න මෙහෙම එකක් මට ඒක පෙන්වන්න වෙනවා මම හිතන්නේ ඉන්න මම share එකක් දාලා පෙන්වන්න. right. මෙන්න මෙහෙම එකක් ඔයාලා දැකලා තියෙනවද? මෙන්න මේ වගේ අර settings දැකලා නැද්ද? දැකලා තියෙනවා සර්. ඔව් මේක තමයි අර BIOS වල තියෙන settings. මේකේ තියෙනව නේද බලන්න. ඔයාලා මේකට ගියොත් එහෙම ඔයාලට දැක ගන්න පුළුවන් මෙහෙම පෙන්වන්න බෑ අර ස්ක්‍රීන් එක මේ වගේ ෆොටෝ එකක් තමයි පෙන්වන්න වෙන්නේ. හරි? මේකේ තියෙනවා මේක ඇතුළට ගිහපුවම password තියෙනවා. right? ඊට අමතරව අර date and time අරව මේව set කරන්න පුළුවන්. right? ඔන්න ඔය වගේ settings ගණනාවක් තියෙනවා. එතකොට hard disk එකේ කොච්චර capacity එකක්ද තියෙනවද කියලා බලන්න පුළුවන්. හරි? ඔය වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්. එතකොට මෙහෙයුම් පද්ධතිය කොයි විදිහට boot කරන්න කියන එක අන්න ඒක දක්වලා තියෙනවා. boot sequence එක. right? ඔන්න ඔය විදිහට අපිට ගොඩක් දේවල් දකින්න පුළුවන්. එතකොට ඔයාලා ඕනනම් දැන් ඔයාලගේ කම්පියුටර් එක ගොඩක් වෙලාවට මේකට භාවිතා කරන්නේ අර කම්පියුටර් ඔන් කරනකොටම ගොඩක් වෙලාවට අර del කියලා තියෙන delete කියන key එක delete කියන key එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් F10 වෙන්න පුළුවන්, F2 වෙන්න පුළුවන්, escape එක වෙන්න පුළුවන්. ඔන්න ඔය keys ටිකක් තමයි ගොඩක් වෙලාවට. එතකොට boot වෙනකොටම බලන්න
press F2 to set up හරි මොනහම press F10 to set up del to set up හරි මොකක් හරි ඔන්නම දාලා තියෙනවා. එතකොට ඒක press කරාම මොකද වෙන්නේ? මෙන්න මේ screen එකට යනවා. right? BIOS කියන එකේ ඔය screen එකට යනවා. ගියපුවාම මේකේ ඔයාලට date time එක ඒ වගේ දේවල් බලන්න පුළුවන්. එතකොට මේකෙන් exit වෙන්න නම් escape එක press කරලා exit වෙන්නද කියලා අහනවා. එතකොට okay කියලා දුන්නා නම් exit වෙන්න පුළුවන්. නැවත අර පරිගණකේ සාමාන්‍ය විදිහට boot වෙනවා. අර key එක press කරාම ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ BIOS කියන වැඩසටහනේ ඕකට යන්නේ. හරි. එතකොට මේකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට මොන මොන settings ද මොන මොන දේවල්ද ඒක ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට පස්වෙනි ගත්තොත් ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු. හරි. මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු. අන්න ඒවා මෙන්න මේක තුල තියෙනවද කියලා අහනවා. right? මම හිතන්නේ මේකේ උත්තරය කියන්න පුළුවන්ද කාට හරි? idea එකක් තියෙනවද ඒ ගැන? tiny උත්තරේ දන්නවද මේකේ? 4 කියනවා. tiny උත්තරයක් තියෙනවද? නැද්ද? නෑ වගේනේ. හරි. ඇත්තටම boot sequence එක තියෙනවා. ඒ කියන්නේ අපි boot කරන්නේ මොන එකෙන්ද කියලා. හරි. එතකොට Windows 10 වලින්ද Windows 7 වලින්ද එහෙම ඒ තියෙනවා නම් එහෙම නැත්නම් අපි හිතමු CD එකෙන් boot කරනවා වෙන්නත් පුළුවන්. CD එකෙන් boot කරනවාද ඔය විදිහට boot sequence කියන එක ඕකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ බලන්න වෙනවා. right? දුරට තැටිය ධාරිතාවේ කොච්චරද කියලා 500GB ද 100GB ද ඒකත් ඕකේ ඇතුළත් වෙලා තියෙනවා. තැනක බලන්න hard disk capacity කියන එක. දිනය වේලාව කියන එක තියෙනවා අනිවාර්යයෙන් හැම එකම තියෙනවා. රහස්‍ය පද ඒ කියන්නේ password. අපි මේකට මේ CMOS settings වලට password දාන්න පුළුවන්. එතකොට මේ password එකක් කියන එකක් තියෙනවා. ස්ථාපිත කර ඇති මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු. එතකොට මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු මෙන්න මේ CMOS තුල ඇතුළත් කරලා නැහැ. හරි? මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු තියෙන්නේ අන්න අර boot loader එකේ. boot loader කියන කොටසේ තමයි මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු තියෙන්නේ. boot loader කියන්නේ වෙනම එකක්. ඒක පෙන්වන්නත් පුළුවන් boot loader එකේ තියෙන්නේ කොයි විදිහටද කියලා. එතකොට මේක load කරවන්න පුළුවන් boot loader එක අපිට දර්ශනය වෙන ආකාරයට. හරි? එතකොට boot මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු කියන තැන ලියන්න boot loader එකේ අඩංගුවේ කියලා ලියන්න. එතකොට මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු තියෙන්නේ boot loader එකේ. right? ඉස්සරහින් ලියන්න ඒ පහට ඉස්සරහින් boot loader එකේ අඩංගුවේ කියලා ලියන්න. හරි. එතකොට CMOS වලට අයිති නැති, ඒ කියන්නේ CMOS වලට අදාළ නැති නිවැරදි නොවන කරුණ මොකද්ද? පස්වෙනි එක තමයි වෙන්නේ. එතකොට boot loader කියන්නේ වෙනම එකක්, CMOS කියන්නේ වෙනම එකක්. මේක CMOS කියන මම හිතන්නේ මේක boot දෙවෙනි පාඩමේ දෙන්න ඇති කොටසක්. හරි. එතකොට CMOS තුල අන්න අර පළවෙනි හතරම අඩංගු වෙනවා. එතකොට අර ඔයාලා පරිගණකයක් තියෙනවනම් බලන්න මේ settings වලට ගිහිල්ලා ඔය හැම දෙයක්ම තැන් තැන් වල අඩංගු වෙලා තියෙනවා. password තියෙනවා, date and time තියෙනවා, hard disk capacity, තව නොඑක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔය එක මේ මොනිටර් වල තියෙන hertz ගාන වෙනස් කරන්න පුළුවන් අපිට පේන විදිය. ඒ වගේ දේවලුත් තියෙනවා. හරි. එතකොට boot loader එකේ තමයි මෙහෙයුම් පද්ධතියට අදාළ තොරතුරු තියෙන්නේ. එතකොට ඒක CMOS වල අඩංගු එකක් නෙවෙයි. හරි. හොඳයි. ඒකේ උත්තරය එතකොට පස්වෙනි එක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් සකසනය තුල తాවකාලිකව දත්ත තැන්පත් වන ඒකකයන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? ඒකේ උත්තර ටික මම දීලා තියෙනවද ඔයාලගේ ටියුට් එකේ මේ
පේපර් එකේ තියෙනවද උත්තර ටික? ඔව් සර්. හරි. පළවෙනි එක රෙජිස්ටර් කියලා එහෙම තියෙනවද? ඔව්. හරි. සකසනේ තුල తాවකාලිකව තැන්පත් වන දත්ත තැන්පත් වන ඒකකයන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද? මොන නමකින්ද හඳුන්වන්නේ? ඒ කියන්නේ මෙතෙන්දී පොඩ ප්‍රශ්නේ තියෙනවා තමයි. සකසනේ තුල తాවකාලිකව දත්ත තැන්පත් වන ඒකකයන් හඳුන්වන ඒකකයන් කිව්වම ඒකකය කියලා තමයි ඉන්න ඕන. හඳුන්වනු ලබන නම කුමක්ද? ඒ කියන්නේ සකසනේ තුල තාවකාලිකව දත්ත තැන්පත් වෙන්නේ කොතනද කියලා තමයි අහන්නේ. ඒතකොට සකසනේ තුල නම් දත්ත තැන්පත් වෙන්නේ කොතනද? අර මෙමරි බෆර් කියන එක තුල තමයි තාවකාලිකව දත්ත තැන්පත් වෙන්නේ. එතකොට ඒක තියෙන්නේ රෙජිස්ටර් කියන කොටසේ නේද? එතකොට මේකේ උත්තරේ වෙන්නේ රෙජිස්ටර් කියන එක. right? නිහිත මතකයේ කෑෂ් මෙමරි තුල නෙවෙයි. ඉහත සියල්ලම කියනවා ඒත් නෙවෙයි. ගණිතමය තාර්කිකයේ තුලත් නෙවෙයි. රෙජිස්ටර් තුල තමයි తాවකාලිකව අර ඉතාමත් කෙටි කාලයකට දත්ත තැන්පත් වීම සිද්ධ වෙන්නේ. හරි? හරි. මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැති වෙයි. මතකයි දැන් අර රෙජිස්ටර් තුල තමයි දත්ත තැන්පත් වීම తాවකාලිකව සිද්ධ වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට ගියමු බලන්න 27 වෙනි එක. බෑක්සයිඩ් බස් එහෙම නැත්නම් පසුපස බස් පිළිබඳ නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. බෑක්සයිඩ් බස් කියන එක විශේෂම ආකාරයක් නෙවෙයි. නමුත් මෙහෙම දක්වලා තියෙනවා මේක මම හිතන්නේ පළාත් පේපර් එක කොහෙද තිබුණු ප්‍රශ්නයක් වෙන්න ඕන. රයිට්. සකසනය හා ප්‍රධාන මතකය අතර දත්ත ගෙන යන මාර්ග වේ. රයිට්. ප්‍රධාන මතකය හා නීත මතකය අතර දත්ත ගෙන යන ස්ථාපිත මාර්ග වේ. මව්පෝරුව මත ස්ථාපිත L1, L2, L3 නිහිත මතක හා සකසනය අතර දත්ත ගෙන යන මාර්ග වේ. දෘಢ තැටි හා නිහිත මතක අතර දත්ත ගෙන යන මාර්ග වේ. ආදානුපාංග මතකයේ රැම් අතර ගෙන යන දත්ත මාර්ග වේ කියලා තියෙනවා. හරි. එතකොට මේ බෑක්සයිඩ් බස් කියන එකෙන් අදහස් වෙන්නේ ඇත්තටම සකසනය ළඟින්ම දත්ත සැකසීම් කටයුතු සඳහා දත්ත ගෙන යන මාර්ග කියන එක තමයි බෑක්සයිඩ් කියන්නේ. එතනින් හඳුන්වන්නේ. හරි. එතකොට බස් කියන එක අපි හොඳින්ම දන්නවා. පතයන් එහෙම නැත්නම් දත්ත රැගෙන යන මාර්ගය හැටියට තමයි අපි බස් කියන ඒවා අපි හඳුන්වන්නේ. right? අපි ඒකට පැහැදිලි කිරීමක් ලියමු මෙන්න මේ විදිහට. දාන්න 27 වෙනි ප්‍රශ්නේ. බස් යනු දත්ත රැගෙන යාම සඳහා භාවිතා වන පත වේ. බස් යනු දත්ත රැගෙන යාම සඳහා භාවිතා වන පත වේ. දත්ත බස් කම එකක් දාන පාලන බස් ලිපින බස් දත්ත බස්